බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා ගත වුණු අවුරුදු 45 තුළම ලෝකයට කියා දුන්නේ දුක්ඛ කියන මානසික තත්වෙන් මිදිලා සුඛ කියන මානසික තත්වය මතු කරගන්න ක්‍රමයක්. මම මතු කරගන්නවයි කියන වචනේ පාවිච්චි කළේ සුඛ කියන මානසික තත්වය සම්බන්ධයෙන්. ඒ සුඛ කියන මානසික තත්වය තමයි අපේ හිතේ ප්‍රකෘති තත්වය. බුදුහාමුදුරුවෝ ඒ කාරණාව පැහැදිලි කළා අංගුත්තර නිකායේ පළවෙනි කාණ්ඩේ 18 පිටේ තියෙන සුඛ වර්ගයේදී පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිසේ උපක්ඛලිතෝ කියලා. අපේ ප්‍රකෘති හිත ප්‍රභාසරයි ආලෝක ධාරාවක්. ඒ ප්‍රභාත් සම්පන්න ආලෝක ධාරාව කිල්ටු වෙන්නේ ආගන්තුක ක්ලේශයන්ගෙන්. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් හිතේ තියෙන කෙලෙස් මුළුමනින්ම අයින් වුණාට පස්සේ මතුවෙන්නේ අර මූලික ප්‍රභාසර භාවය. රහත් වෙනකොට පසේ බුදු වෙනකොට එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වෙනකොට මතුවෙන්නේ ඒ ප්‍රභාසර චිත්ත තත්වය. ඒකයි බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුද්ධත්වයේ පහළ වීමේදී ලැබිච්ච නිර්වාණ අවබෝධය නිසා ඒ හිතේ තිබිච්ච ප්‍රභාසර භාවයේ මතුණයි කියන කාරණාව සඳහන් කරන්න ආලෝකෝ උදපාදි කියන ප්‍රකාශය කළා තියෙනවා. එයින් කියන්නේ අපේ හිතේ තියෙන ප්‍රකෘති ආලෝකය මතුණා. ඒ ආලෝකය වහගෙන ඉන්න අඳුරු හේවණැලි දුරු වෙලා. ඒ අඳුරු හේවණැලි අර මම කලින් කිව්ව අංගුත්තර නිකායේ සුඛ වර්ගයේ කියන විදිහට ආගන්තුක කෙලෙස් නිසායි මතුවෙන්නේ. නැති වෙන්නේ. ඒ හින්දා හිතේ තියෙන සුඛ තත්වය කියන්නේ හිතේ තියෙන ප්‍රකෘති තත්වය. අන්නේ තත්වයට තමයි අපි නිර්වාණ ධර්මයේ කියලා කියන්නේ. ධර්මය කියන්නේ ධම්ම කියන පාලියෙන් හිතට දැනෙන දේවල් වලට. මනෝ කියන හිතට දැනෙන දෙයට කියනවා ධම්ම කියලා. හිතට දැනෙන සුවදායක තත්වයට සුවපත් තත්වයට කියනවා නිවන කියලා. ඒ නිවන මතුවෙන්නේ හිත සුවපත් වුණාම. සුවපත් වෙනවා කියන්නේ හිතේ තියෙන ලෙඩ නැති වුණාම. හිතේ තියෙන විස බීජ අයින් වුණාම. හිත රත් කරන දේවල් අයින් වුණාම. අන්නේ හිත නිවිච්ච හිතක්. දුකෙන් පීඩාවෙන් පෙළෙන හිත රත් වෙච්ච හිතක්. ඒ නිසා නිවන් දැකීම කියන්නේ හිත නිවා ගැනීම. හිත නිවුණාම හිත නිවෙනකොට හිතේ තියෙන දැඟලිල්ල නැති වෙනවා. දැන් නිශ්චලව තියෙන වතුර රත් වෙනකොට ඒ වතුර දඟලන්න පටන් ගන්නවා. බුබුල් නගිනවා, උතුරනවා, රත් වෙනවා, දඟලනවා. සංසාරණය වෙනවා. වතුර ගමන් කරනවා එමියටට. කලබල වෙනවා. ඒ කලබල ගතිය හිතේ තියෙන නැති වෙන එකට තමයි කියන්නේ හිත සමතේටපත් වෙනවා කියලා. ඒ පත්වීම අපිට අත්දකින්න පුළුවන් අපේ දිනදා ජීවිතයේදී භාවනා මාර්ගයේ. භාවනාවලදී හිත ධානයෙන් ධානයටපත් වෙනවා.
ඒ වගේ ධ්‍යාන 9ක් ගැන බුද්ධ වචනවල සඳහන් වෙනවා. බුදුහාඳුරෝ පළවෙනි කාලේ තිබුණ ධ්‍යාන 8ක් අෂ්ටම ධ්‍යානය කියලා. අන්තිම ධ්‍යානයේ තිබුණේ නේව සංඥා නා සංඥායතනය. ඒ තත්ත්වයේ ඉක්මාගේ තත්ත්වයක් තමයි බුදුහාඳුරෝ අධ්‍යක්ෂේ නිවන් දැක්ක වෙලාවේදී හිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදුණා කියන්නේ හිත සම්පූර්ණයෙන්ම අර දුක්ඛ කියන ස්වභාවයෙන් මිදුණා. දුක්ඛ කියන වචනේ හැදිලා තියෙන දු කියන උපසර්ගයත් ක කියන ධාතුවත් එකතු වෙලා. ඒ ක කියන ධාතුවෙන් කියවෙන්නේ කය ක්ෂය වෙනවා කියන එක. ජීවිතය යනවා නැති වෙලා යනවා. එතන ක්ෂය වෙනවා කියලා කියන්නේ නිතරම යමක් නැති වෙනවා කියලා කියන්නේ තියෙන තත්ත්වයේ වෙන තත්ත්වයකටපත් වෙනවා. දුක්ඛ කියන වචනේ මූලික ස්වરૂපය තමයි හිතේ තත්ත්වය සෝදායක තත්ත්වයකින් ප්‍රසන්න තත්ත්වයකින් අප්‍රසන්න තත්ත්වයකටපත් වීම. අන්න ඒකට අපි එදිනෙදා භාෂාවෙදිත් අදත් දුක කියලා කියන්නේ. හිතේ තියෙන ප්‍රසන්න තත්ත්වයේ ස්වභාවික ප්‍රසන්න තත්ත්වයේ අප්‍රසන්න තත්ත්වයකටපත් වීම. හිත ප්‍රසන්න වෙනවා කියලා කියන්නේ හිතේ තියෙන ප්‍රකෘති තත්ත්වය මතුවෙනවා. අප්‍රසන්න තත්ත්වයෙන් වෙහිලා තියෙන ප්‍රසන්න තත්ත්වයේ ස්වභාවික තත්ත්වය මතුවෙනවා. මෙතන සිද්ධ වෙන්නේ ක්‍රම පරිවර්තනයක්. පෙරලීමක්, වෙනස් වීමක්. දුක්ඛ කියන වචනයෙන් කියවෙන්නේ නරක අතට වෙනස් වීම කියලා. සුඛ කියන වචනයෙන් කියවෙන්නේ හොඳ අතට වෙනස් වීම කියලා. හොඳ අතට වෙනස් වෙන්නේ හිත අර නරක අතට වෙනස් වෙච්ච ක්‍රමය ආපහු හැරුණාම සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වයේ මුදුනාම බුදුහාඳුරු කියන එකට දුක්ඛ නිරෝධය කියලා. දුක්ඛ නිරෝධ වීම කියලා. දුක්ඛ තත්ත්වයේ දුක්ඛ ස්වභාවය නැතිවීම කියලා. එසේ ඒ දුක්ඛ ස්වභාවයේ පීඩාදායක ස්වභාවය නැති කරගන්න ක්‍රමය තමයි බුදුහාඳුරු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදී පැහැදිලි කළේ. ඒක උන්වහන්සේ පැහැදිලි කළා චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා. ඒ ප්‍රතිපදාවේ තියෙන මූලික ලක්ෂණය ආරම්භයේදී උන්වහන්සේ සඳහන් කළා මජ්ක්‍ධිමා පටිපදා කියලා. හිත මධ්‍යස්ථ වීම කියලා. හිත මධ්‍යස්ථ වෙනවා කියලා කියන්නේ හිතෙන් කියන්නේ ක්‍රියාකාරීත්වයේ නතර වෙනවා. අපි හිත ක්‍රියා කරනවා ඒ ක්‍රියා කරවන්නේ යම් යම් දේවල් අදින්න යම් යම් දේවල් හිතෙන් තල්ලු කරන අයින් කරන්න. ප්‍රකෘති හිත අදින්නෙත් නැහැ තල්ලු කරන්නෙත් නැහැ. ක්‍රියා කරන්නෙත් නැහැ. ක්‍රියා කරන්නේ නැහැ කියන්නේ සංසරණය වෙන්නේ නැහැ. තමා විතර අදින්නෙත් නැහැ තමාගේ පිට තල්ලු කරන්නෙත් නැහැ. එතන තියෙන චලනයක්. අන්න එතකොට හිත පවතින්නේ ඇදීම හා තල්ලු කිරීම. අපි ඒක අපේ දිනදා භාෂාවේදී හිතේ ස්වභාවයට කියන එකක් යම් අදිනවා නම් ලෝභ හිතක් කියලා කියනවා. ලවා ගන්න හිත. ද්වේෂ හිතක් කියන්නේ එපා වෙච්ච තරහ යන අයින් කරන හිත. තල්ලු කරන හිත. ලෝභ, දෝෂ, මෝහ දෙකේ හිත මිදීම. හිත ලෝභයට, ද්වේෂයට පත් වෙන්නේ මොහය කියන මුලාවක් නිසා. අපි කරගන්න දෙයක්. අන්න ඒ දෙකේ මිදීමට තමයි හිත මධ්‍යස්ථ වීම කියලා කියන්නේ. ඒක නිසා දුක්ඛ කියන තත්වය සුඛ කියන තත්වයට පෙරලීමත් වෙනස් වීමක්
සුඛ කියන හිතේ ප්‍රකෘති තත්ත්වයේ දුක්ඛ කියන තත්ත්වයට පෙරලීමත් වෙනස් වීමක්. ඒ වෙනස් වීම තමයි මේ ලෝකේ නිරන්තරව පවතින ස්වභාවය. ඒක උන්වහන්සේ හඳුන්වනවා මේ විශ්වයේ මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය ඇති කරන විශේෂ ශක්තියේ ලක්ෂණ තුනක් වශයෙන්. එකක් අනිත්‍යතා. නිත්‍යයට එක විදිහකට හිත නැහැ. ක්‍රියාකාරී. ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයිනමික් කියලා. ගතිකයි කියලා සිංහලට කියන්නේ. හිතේ තියෙන ගතික ස්වභාවය, දඟලන ස්වභාවය. ධම්මපදයේ චිත්‍රවගේ දුන්වහන්සේ ඒ හඳුන්වනවා පන්දනං චපලං චිත්තං කියලා. ස්පන්දනය වෙන උඩ පයින්නවා. චපලං එහාට මෙහාට ගමන් කරනවා, සෙලවෙනවා. නොසෙලෙන සිත. රහත් වෙනවයි කියන්නේ කම්පා, හෙලෙනවා කියන්නේ කම්පා වෙනවා. රහත් වීමෙන් සිද්ධ වෙන මොකද්ද? චිත්තං යසන කම්පති. හිත කම්පාවටපත් වෙන්නේ. මහා මංගල සූත්‍රයේදී කියන්නේ. රතන සූත්‍රයේදී කියන්නේ රහතන් වහන්සේලාට යතින්ද කීලෝ පටවෙන් චිතෝසියා චතුබ්බි වාතේ අසම්පකම්පියෝ. අතරමැත්තෙන් ඇත්තෙන් හැමන චන්දමාරුතෙන්වත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඉන්ද්‍ර කීලයක් වගේ හිත හෙල්ලෙන්නේ නැතුව ඉන්න. නිශ්චල හිත, මධ්‍යස්ථ හිත. අනේ තත්ත්වයටපත් වීම තමයි මධ්‍යමා ප්‍රතිපදා කියලා කියන්නේ. නිසා බුදුහාඳුරෝ පෙන්වුම් කළේ අන්නේ තත්ත්වයට හිත අරගන්න හැටි. ඒ විදිහට හිත මධ්‍යස්ථ වෙනවා කියලා කියන්නේ හිතේ දැනෙන දේවල් වලට කැමති වෙන්නේ නැතුව අකමැති වෙන්නේ නැතුව ඉන්න එක. කැමති වුණාම කැමැතිය ඇලෙනවා. ඇලිලා ඒක ඇදලා තියාගන්න හදනවා. අකමැති වුණාම ඒකත් එක්ක ගැටිලා ඒක තල්ලු කරනවා. ද්වේෂය කියලා කියන්නේ. අනේ ක්‍රියාකාරී ද්වය මිදිච්ච මධ්‍යස්ථ ස්වභාවය තමයි සෝදායක තත්වය. අන්නේ තත්වයට හිතපත් වීමට තමයි ditta ධම්ම නිබ්බාන කියලා කියන්නේ. නිබ්බාන කියන වචනේ හැදිලා තියෙන බාන කියන්නේ බානක්, හරක් බානක් කියන්නේ බැඳලා ඉන්න ජෝඩුවකට හරක් බානක් කියන. බානකින් හරකේ බඳිනවා කියලා කියන්නේ බාන කඩාගෙන හරක දුවනවා කියන්නේ බැම්මකට. අපේ හිත නොඑක් දේවල්ට බැඳිලා ඉන්නවා. අන්නේ බන්ධන බිඳුනහම හිතට ලැබෙන්නේ ලොකු සුවයක්. බෙදිනාම හිත රත් වෙනවා, ලිහුණාම බුරුළුනාම හිත නිවෙනවා. අන්න ඒකටයි සුඛය කියලා කියන්නේ. ඒ විදිහට තදවීමත් හිතේ කරන දෙයක් තියෙන තත්වයක වෙනස් වීමක්, ඒ දුක සුඛයට පෙරලීමක් තියෙන තත්වයක වෙනස් වීමක්. ඒ නිසා අපට මතු ආත්මයක නිවන් දකින්න එක බලාගෙන ඉන්න ඕනේ. මේ ආත්මෙම හැම මොහොතකම නිවන් දැක ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිවාගෙන ඉන්න පුළුවන්කම. අන්න ඒකට කියනවා ditta ධම්ම නිබ්බාන කියලා. බුදුහාඳුරෝ ඒ ditta ධම්ම නිබ්බාණය ගැන විස්තර කරනවා අංගුත්තර නිකායේ පස්වෙනි කාණ්ඩයේ 544 පිටුවේදී. අෂ්ටම ධානය දක්වා මට්ටමට හිත ධානයගත වෙනකොට අපි අත්දකින්නේ නිවන. සුවය. ඒ සුවය ටික ටික දියුණු වෙනවා. අන්තිමට අපේ හිතපත් වෙනවා බුදුහාඳුර හොයාගත්ත තව ධානයක්. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තික. සංඥාවල් දැනීම නතර වෙනවා. ඒ නිසා අපිට නිවන ක්‍රම දෙකකින් අත්දකින්න පුළුවන්. දැනෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න එක. හිතෙන් කියන ක්‍රියාවක් තමයි ඕනකමෙන් කරන ක්‍රියාවක් තමයි චේතනාත්මකව කරන ක්‍රියාවක් තමයි හිතන එක. හිතන එක නතර වුණාට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් නිරෝධ සමාපත්තියට සමාදිනකන් එමෙන්න නිරෝධ සමාපත්තියට සමාදිලා පිරුණාන් පානකම් යම් යම් දේවල් ඉන්ද්‍රියන්ට දැනෙනවා. ඒ ඉන්ද්‍රියන් ජීවත් වෙන නිසා. ඒ දැනුණට ඒගොල්ලෝ ඒවා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මොකද ඒ හිත විත රාගී, විත දෝෂී. රාගී කියන්නේ ඇලෙනවා, දෝෂී කියන්නේ ගැටෙනවා.
ඒ තත්ත්වෙට හිතපත් වෙන්නේ ඇත්ත ඇති සැටියේ පේනවා. මෝහයෙන් තොරයි. රහත් හිත විතරාගී, විත දෝෂී, විත මෝහී. ඒ තත්ත්වයට අපේ හිත පත් වෙනවා භාවනා මාර්ගයේදී. ඒ දැනෙන සුවයට අපි කියනවා ditta dhammi vedaniya nibbana කියලා. මම කලින් කිව්වා ditta dhamma nibbana සූත්‍රයේදී ඒ බව පැහැදිලි කරනවා. ධ්‍යාන 8කදී සමාධි 8කදී මට්ටමට මේ ධ්‍යානෙ අට්ඨම ධ්‍යානෙ දක්වා හිතක මම කරනවා. ඊට පස්සේ බුදුහාඳුර හොයාගත්තා සංඥා වේදයි නිරෝධ සමාපත්තිය කියන ධ්‍යානෙ කියන සමාපත්තිය සුවය. ඒ වගේම උන්වහන්සේ ඒ තත්වයට පත් වුණාම හිතේ දැනෙන සුවය ගැන කිව්වා. ඒක ditta dhamma vedini සුවය. ඒක විස්තර වෙනවා නිබ්බාන සුඛ සූත්‍රයේදී. ඒකෙදිත් කියන්නේ හිත සුවපත් වෙනවා ධානයෙන් ධානයට. සුවපත් භාව වැඩෙනවා. සංඥා වේදිත නිරෝධ සමාපatti කියලාක්වා. පරම සුඛය කියන්නේ දැන් මම කිව්වා හිතේ කිරණ වැඩක් තියෙනවා කරන වැඩක් තියෙනවා. කිරණ එක ඉබේ කිරනවා හිතේ යම්මන්දල් දැරණ එක. හිතෙන් කරන වැඩක් තියෙනවා හිතන එක. හිතන එක නතර වෙලා දැනෙන මට්ටමේ හිත තියාගන්න එක තමයි බුදුහාඳුරුව පහළ වෙනකන් බුදු වෙනකන් ලෝකයා දැනගෙන තිබුණිච්ච ධ්‍යාන ක්‍රමය භාවනා ක්‍රමය. ඊළම ධ්‍යානෙ තමයි අට්ඨම ධ්‍යානෙ. ඒ අට්ඨම ධ්‍යානෙදී දැනෙන ගතිය තියෙනවද නැද්ද කියන තරමට සිවුම් වෙනවා. ඒක තමයි උපරිම මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන්කම තිබුණේ බුදුහාඳුරුව පහළ වෙන්න කලින්. බුදුහාඳුරුව හොයාගත්තා හිතට යම් දේවල් දැනෙන ගතියෙන් නතර කරන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය తాවකාලිකව නතර කරන්න පුළුවන්. හැබැයි නැවත ඒ සමාපත්තියෙන් අවදි වෙන්න පුළුවන්. ඒක බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ජීවමාන ඉන්න කාලයේදී චිත්ත කායික විවේකයක් ලැබ ගැනීම සඳහා ඒ සමාපත්තියට සම්බන්ධ නිවන් දකින්නේ පිරිනිවන් පාන්නේ ඒ සමාපත්තියෙන්මයි. එතකොට නැවත ඒ සමාපත්තියෙන් අවදි වෙන්නේ පිරිනිවන් පෑපස්. ඒක තමයි පරම සුඛය. ඒ පරම සුඛයේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකෙම සිද්ධ වෙන්නේ සංඥාවල් දැනෙන ගතිය නැතිවීම. ඒක තමයි ඒ නිබ්බාන සුඛය ගැන බුදුහාඳුරුව විස්තර කරන නිබ්බාන සුඛ සූත්‍රය ජංගුදනිකායේ 5 වෙනි කාණ්ඩේ 468 පිටුවේ තියෙන එකේ සූත්‍රයේදී සුඛං යදෙත්ත නත්ති වේදයිතං කියලා කියනවා. පරම සුවය කියන්නේ කිසිවක් නොදැනෙන ගතිය කියලා. ඒ තත්ත්වයටපත් වෙන්නේ අෂ්ටම ධානයත් ඉක්මවා ගිය 9 වෙනි ධානය වෙන නිරෝධ සමාපත්තියදී. ඒ සමාපත්තියේදී දැනෙන ගතියක් නැති වෙනවා. හැබැයි ඊට කලින් හිතපත් නිවන් දකින්නවා. නිවන් දැක්කාම වෙන්නේ මොකද? හිත රත් වෙන එක, හිත චංචල වෙන එක, හිත දඟලන එක නතර වෙනවා. සමාධිගත වෙලා තියෙනවා. ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. ඒ නිවන් දැක්ක වෙලාවේදී බුදුහාඳුරුව බුදු වෙලා උන්වහන්සේ විස්තර කරනවා හිතේ මොකක්ද උනේ කියලා. විසංකාරගතං චිත්ත. හිතේ සංකාර පහළ වෙන එක නතර වුණා. චිත්ත රූප පහළ වෙනවා කියන්නේ චිත්ත රූප මවනවා කියන්නේ හිතනවා කියන එක යමක් ගැන. හිතෙන එක නතර වීම. භාවනාවේදී ditta dhammi කියන්නේ මෙලොවදීම අපි නිවන අත්දකින්නේ හිතන එක නතර කරලා දැනන දේවල් දනිමින් විතරක් ඉන්න එක. බාහ්‍ය සූත්‍රයේදී ඊටම කෙටි කාලයක තත්පර කීපයකින් නිවන් දැක්ක රහත් වෙච්ච බාහ්‍ය තාපතර බුදුහාඳුරු කිව්වේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියට දැන දේවල් දනිමින් ඉන්න ඔය ගැන හිතන්න එපා කියලා. බුදුහාඳුරු උන්වහන්සේගේ පළවෙනි දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දුක්ඛ කියන වචනේ විග්‍රහ කළේ අන්තිමට.
දුක්ඛ කියන වචනේ සාමාන්‍ය තේරුම වෙනස් වීම කියන එක. විද්‍යාත්මක කියනවා නම් එනර්ජි කියන ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන වෙනස් වීම. Transformation of energy. එනර්ජි කියන්නේ ක්‍රියාකාරීත්වයක් නිසා නිතරම හැම දෙයක්ම වෙනස් වීම පවතී. ඒක බාහිරව ඇති කරගන්න බෑ. ඒක ඇති කරගන්න පුළුවන් අපේ හිතේ විතරයි ඒ වෙනස් වීම නතර වෙන්නේ. ඒකට කියන සම්මණය කියලා බුදුහාඳුර තමන්ගේ අන්තිම ශ්‍රාවකයා වෙන සුබද්දර පැහැදිලි කළේ ඒකයි. සමනෝ නැති බාහිරේ. ඒක බාහිර තියෙන දෙයක් නෙවෙයි. බාහිර හැම දෙයක්ම චල්ලි වෙනවා, වෙනස් වෙනවා. ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. ඒවා සංකතයි. සංකත විස්තර කරන්නේ බුදුහාඳුරෝ අංගුත්තර නිකායේදී ඒක උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති කිතත් අඤ්ඤතත්ත පඤ්ඤායිති කියලා. ඉපදිනවා වයසට යනවා වෙන තත්යකටපත් වෙනවා. දුක්ඛ කියලා කිව්වේ ඒ වෙන තත්යකටපත් වීම තමයි. ඒ වෙන තත්යකටපත් වීම මම කලින් කිව්වා සුඛාතට දුක්ඛාතටත් පත් වෙන්න පුළුවන් කියලා. සුඛ කියන්නේ සපදායක අතටපත් වීම වෙනස් වීමෙන් ධ්‍යාන මාර්ගයෙන් කියන්නේ සපදායක තත්වයටපත් වෙලා අන්තිමට පරම සැපේ වෙන මම අර කලින් කිව්වේ පරම සුඛේ නිබ්බාන සුඛ සූත්‍රයේදී සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය පස්වෙනි කාණ්ඩ 460 සුඛං නත්ති වේදායිත කිසිවදක් නොදැන්න ගතිය. පිරුණන් පානවයි කියලා කියන්නේ කිසිවක් නොදැන්න තත්වයකටපත් වෙන එක. නිවන් දකින්නයි කියන්නේ දැන දේවල් ගැන හිතන්නේ නැතිව ඉන්න පුළුවන් තත්වයකටපත් වෙන එක. ඒ තත්වයට හිතපත් වෙන්න ලබන හුරුවට තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාවෙන් හිතේන කෙන අත වෙලා තියෙනකොට දැනෙන සුවේට තමයි අපි කියන්නේ ditta ධම්ම නිබ්බාණය කියලා. ඒ තත්ත්වෙට හිතපත් වෙන්නේ හිතන හේතු නැති වුණාම. හිතන හේතු තුනක් ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කළා. අපි හිතන්නේ අපි කැමති දේවල් ගැන, එක්ක අකමැති දේවල් ගැන, එක්ක හරියාකාරව නොදැන්න දේවල් ගැන. කැමැත්තට උනාචේ කිව්වේ රාගය කියලා, අකමැත්තට කිව්වේ දෝෂය කියලා, ඇත්ත නොදැන ගතිය කිව්වේ මෝහය කියලා. නිවන් දකින්න කියලා කියන්නේ රාග, දෝෂ, මෝහ නැතිවීමද. නිබ්බාන සූත්‍රයේදී නිවන විග්‍රහ කරන්නේ ඒ විදිහටයි බුදුහාඳුරෝ රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං කියලා. ඒ තත්වයට හිතපත් කරගන්න හුරු වෙන එක තමයි අපිට එදිනදා භාවනා මාර්ගයෙන් කරන්න පුළුවන්. ඒ තත්වය ස්ථාවර වීම තමයි නිවන් දැකීමේදී සිද්ධ වෙන්නේ. හිතෙන එක නතර වෙන එක. බුදුහාඳුරෝ දුක්ඛ කියන එක, දුක්ඛ නිරෝධය කියන එක විග්‍රහ කළේ ඒ පළවෙනි සූත්‍රයේදීම හිතෙන එක නතර වීම කියලා. ඒ මොකද දුක්ඛ කියලා උන්වහන්සේ හැඳින්වුවේ හිතෙන එකට. උන්වහන්සේ දුක විග්‍රහ කළා. දුක්ඛ කියන්නේ වෙනස් වීමක් කියලා කියන අර්ථයට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, පී සම්පයෝගෝ දුක්ඛෝ, අපී විපයෝගෝ දුක්ඛෝ කියලා අන්තිමට කිව්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ සිත් 15 වීම. ඒ සිත් 15 වීදී ගත වෙන අවස්ථා පහක්. රූප, වේදනා, සංඥා, සංකාරා කියන අවස්ථා පහෙන් තමයි සිතක් ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒක උපාදානස්කන්ධ කියලා කිව්වේ අපි අල්ලගෙන ඉන්නවා, අපි හිතාගෙන ඉන්නවා ඒ අපි හිතනවායි කියලා. ඒ හිතවිල්ල අපේ කියලා. වෙනදීකින් කියන විද්‍යාත්මක කියනවා නම් අපේ හිත ප්‍රභාසර හිත පිරිසුදු විද්‍යුත් ශක්තියෙන් වැඩ කළාට පෘථග්ජන හිත කෙලෙස් සහිත හිත වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය.
චුම්බක කියන්නේ කාන්දම් ශක්තිය. කාන්දම් වල තියෙන ඇලෙන ගතිය තියෙනවා, ගැටෙන ගතිය තියෙනවා. අදින ගතිය තියෙනවා, තල්ලු කරන ගතිය තියෙනවා. අදින ගතියට ආකර්ෂණය කියනවා, තල්ලු කරන ගතියට විකර්ෂණය කියනවා. ඉංග්‍රීසියෙන් attraction repulsion කියන්නේ කාන්දම් ක්‍රියාකාරීත්වය. ඒ වගේ ක්‍රියාකාරීත්වය තමයි අපේ හිතේ වැඩ කරන්නේ, චිත්ත ක්‍රියා කියලා. අනේ කාන්දම් සහිත සිත් පාලවීම තමයි දුක කියලා බුදුහාමුදුරු හැඳින්වුවේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛාපය. ඒ වගේම දුක්ඛ නිරෝධය හැඳින්වුවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ අන්නේ උපාදානස්කන්ධ පාලවීම, සිත් පාලවීම නතර වීම. ඒක නතර වෙන මම කලින් කිව්වා. ඒවට හේතු වන රාග, දෝෂ, මෝහ නිරුද්ධුනම් කියලා. භාවනා මාර්ගයේදී රාග, දෝෂ, මෝහ යටපත් වෙලා තියෙනවා. නිවන් දැක්කම සදාටම රාග, දෝෂ, මෝහ නැති වෙනවා. ඒකයි අර මම කලින් කිව්වේ නිබ්බාන සූත්‍රයේ දුන්දාදුරු නිවන විග්‍රහ කළේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය ඉදං බුච්චති නිබ්බාණං කිය. අන්නේ නිවන අපිට අත්දකින්න පුළුවන් මේ ආත්මෙදී. ඒ කොහොමද? දුක්ඛ tattve සුඛ tattveට පෙරලා ගැනීම. දුක්ඛ කියන්නේත් වෙනස් වීමක්, සුඛ කියන්නේත් වෙනස් වීමක්. දුක්ඛ tattve වෙනස් වෙලා සුඛ කියන tattweටපත් වෙනවා හිත. සුඛ කියන tattve වෙනස් වෙලා දුක්ඛ කියන tattweටපත් වෙනවා. සංසාරණය සිද්ධ වෙනවා. නිවන් දකින්නකම් අපේ සිද්ධ වෙන්නේ ඒ වගේ සංසාරයක්. සංසරණයක්. චරණයක්. ඒ සංසරණය නැතිවීම තමයි මම කලින් කිව්වේ නිවන් දැකීමේදී සිද්ධ වෙන්නේ. ඒ කොහොමද? හිත සංසරණය වෙන්නේ, හිතන කොටයි ක්‍රියාත්මක වෙන්නේ, චලනය වෙන්නේ, භ්‍රමණය වෙන්නේ. ඒක නතර වෙනවා හිතන එක නතර වෙනකොට. ඒ නතර වීම තමයි උන්වහන්සේ අර පළවෙනි උදානයේදී කිව්ව බුද්ධත්වයෙන් පත් වෙන ගාපු විසංකාරගතං චිත්තං කියලා. සංකාර පහළ වීම නතර වුණා. ඒ නිසා සුඛ කියන්නේ සංකාරවලින් මිදීම, දුක්ඛ කියන්නේ සංකාරවලින් පීඩාවටපත් වීම. මොනවාද සංකාර කියන්නේ? අපි දිනදා භාෂාවට කතා කරනවා නම් හිතන ක්‍රියාව. ඒ හිතන ක්‍රියාවෙන් තමයි නැවත නැවත උප්පත්ති ලබා දෙන කර්ම ශක්තියක් ජනිත වෙන්නේ. ඒ නිසා කර්ම ශක්තිය ජනිත කරන සංකාර වලට කර්ම ශක්තිය කියලා කියනවා. සංකාර නිසා. හිතන නිසායි සංකාර. ඒ නිසා මම කලින් කිව්වා හිතන්නේ රාග, දෝෂ, මෝහ නිසා. රාග, දෝෂ, මෝහ නැතිවෙන්න තමයි විතරාගී, විත දෝෂී, විත මොහි චිත්ත සුවයටපත් වීම කියන්නේ. ඒ தත්ත්වය සුඛ තත්ත්වයකට හිතපත් වීමක්. ඒකත් හිතේ ඇති වෙන වෙනස් වීමක්. ඒකයි හිතේ ප්‍රකෘති තත්ත්වය. ඒක වෙනස් වීමෙන් තමයි දුක්ඛ තත්ත්වයට හිතපත් වෙන්නේ. ඒ නිසා දුක්ඛ කියන්නේ සුඛ කියන්නේ දෙකම මූලික වශයෙන් ගත්තාම තීන තත්ත්වය වෙන තත්ත්වයකටපත් වීම. ක කියන්නේ ෂ වීම. තීන තත්ත්වයේ ෂ වෙලා වෙන තත්ත්වයකටපත් වීම. දුක් කියන්නේ නරක අතට, සුඛ කියන්නේ හොඳ අතට. අපිට එදිනදා ජීවිතයේදී මේ සුඛ දුක්ඛ කියන වෙනස් වීම දෙකම අඳුනා ගන්න පුළුවන්. එසේ අඳුනා ගැනීමෙන් දුක්ඛ තත්ත්වයෙන් හිත මුදවාගෙන සුඛ තත්ත්වයට හිතපත් කර ගන්න පුළුවන්. ඒ තත්ත්වය තමයි ඇති වෙන්නේ භාවනාවලින් හිත ධානයගත වෙනකොට. ඒ බව මම කිව්වා සඳහන් වෙනවා කියලා දිට්ඨ ධම්ම නිබ්බාන සූත්‍රයේදී මෙලොව අත්දකින්න පුළුවන් කියලා. ඒ අන්තිමට අත්දකින්න ලැබෙන සුවය තමයි සුඛං යද්දෙත් නැති වේදායතං. කිසි දෙයක් වේදායිත නැතිවීම.
සංඥා වේදයිති නිරෝධ සමාපත්තියේ සමාධියම තමයි පරණ සුවය කියන්නේ. අන්න ඒ සුවය තමයි අපි ditta ධම්ම නිබ්බාන කියන්නේ. ඒ සුවය ස්ථාවර වීමට තමයි පිරිනිවන් පෑම කියලා කියන්නේ. ඒ නිසා නිර්වාණගාමී මාර්ගයේ අවසාන පියවර තමයි නිවන් දැකලා පිරිනිවන් පෑම. නිවන් දකින මාර්ගයේ අපි ගමන් කරන්නේ කවදා හරි ඒ தത്വයට පත් වෙන පිණිසයි. ඒක අපිට ඕනකමින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනකම කියන්නේ රාගයක්. ඕනකමත් එපාකමත් දෙකම නැති වුණාම. ඒ தത്വයට හිතපත් වෙන්නේ චතුත්ථ ධානයේට හිතපත් වුණාම. චතුත්ථ ධානයේ තමයි නිවන් දකින්න පුළුවන්. ඒ හිතේ කුබ්බේ සෝමනස් දෝමනසං අත්තංගමං කියලා කියන. සොම්නත් දොන්නක් දෙකම නැහැ. ඒ වගේම ඒ හිතේ උපේක්ඛා සති පාරිශුද්ධිය තියෙන. උපේක්ෂා සාගත හිතක්. සතිය කියන්නේ සිහිය. උපේක්ෂා සාගත සිහිය. කිසියක් බලාපොරොත්තු නොවෙන සිහිය. සැපේ ඇලෙන්නේ නැති, දුකෙන් පීඩාව විඳින්නේ නැති මධ්‍යස්ථ තත්වයකට හිතපත් වීම සිද්ධ වෙනවා. පාරිශුද්ධ තත්වයකටපත් වෙනවා. චතුත්ථ ධානයේදී ඒක විග්‍රහ කරනකොට ධර්මයේ විග්‍රහ කරන දුක්ඛස්සච පහනා සුඛස්සච පහනා. සුඛ දුක්ඛ දෙකම පහළ වූ චිත්ත ස්වરૂපය. අදුක්ඛ අසුඛම චිත්ත ස්වરૂපය වශයෙන් ධර්මයේ නිදිනවා. අපිට අපේ දිනදා ජීවිතයේදී ඒ தത്വයටපත් වෙලා తాවකාලිකව නිවන අත්දකින්න පුළුවන්කම තියෙනවා.